කොවිඩ් ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇගවීමක්. මෙරට තුළ කොවිඩ් අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මාස දෙකකට අධික කාලයක සිට සමාජය තුළින් කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා නොවුවද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් කොවිඩ් යළි පැතිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන වසංගත රෝග ඔහු මේ බව සඳහන් කළේය. විදෙස් රටවල සිට කොවිඩ්-19 රෝගීන් තමයි මේ රටට එන්නේ. වෛරසය ආසාදිතයින් පුද්ගලයින් අපේ මේ භූමිය තුල සිටිනවා. රෝහලකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සමහර වෙලාවට අත්වැරදීමකින් හෝ අතපසුවීමකින් ඔවුන් සමාජයත් සමග ගැටෙන්නට පුළුවන්. ඒ වගේම තමයි අපේ රටට ඉන්දියාවේ සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඇතැම් පිරිස් ආවා. ඒ වගේම මුහුදේදී ඉන්දියානු ජාතිකයින් හමුවිය හැකියි. ඒ නිසා තවමත් අපේ සමාජය අනාරක්ෂිතයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව කොවිඩ්-19 රෝගයේ භයානක දැක්කේ නැහැ යනුවෙන් වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය. කැලණි ගඟ දෙපස පරිසර වාර්තා නොගත් කර්මාන්තශාලා 4000ක්. කැලණි ගඟ දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්තශාලා 4000ක් පමණ පවතින බව පරිසර අමාත්‍යාංශය පවසයි. කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා කැලණි ගඟ දෙපස කර්මාන්තශාලා 7000ක් පමණ ඇති අතර ඉන් පරිසර වාර්තා ලබාගෙන ඉදිකර ඇත්තේ කර්මාන්තශාලා 3000ක පමණ ප්‍රමාණයක් බව පරිසරවේදීන් පෙන්වා දෙයි. පරිසර සංවිධාන නියෝජිතයින් සහ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවති සාකච්ඡාවකදී පරිසරවේදීන් මේ බව සඳහන් කළේය. මෙහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ කොළඹ නගරයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය වන කැලණි ගඟ අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා පාරිසරික වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කළ යුතු බවය. එමෙන්ම කර්මාන්තශාලාවලින් අප ජලය බැහැර කිරීමේ ක්‍රියාවලිය වහාම අධ්‍යයනය කළ යුතු බවත් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ දායකත්වය ලබාගත යුතු බවත් ඔවුන් පෙන්වා දී තිබේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති මහින්ද අමරවීර අමාත්‍යවරයා කැලණි ගඟ දෙපස පවතින පරිසර වාර්තා ලබා නොගෙන ඉදිකර ඇති කර්මාන්තශාලා පිළිබඳ අධ්‍යයනයක් සිදුකර තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දුන් බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය. ශ්‍රී ලංකාව සෑම රටක් සමගම මිතුරු ජනපති. ශ්‍රී ලංකාව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පායමාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක පිහිටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව බොහෝ පාර්ශවයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සංවර්ධන සහයෝගීතාව ශ්‍රී ලංකාවේ පළමු ප්‍රමුඛතාව බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මෙරටට අලුතින් පත්ව ආ තානාපතිවරුන් සිව් දෙනෙකු ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව ඔවුන් සමග කෙටි පිළිසඳරක නිරත වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. ඉන්දීය සාගරයේ සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය බව එහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන්දීය සාගරය සාම කලාපයක් කළ යුතු බවට ප්‍රථමයෙන් යෝජනා කළේ තම රට බවද එහිදී පෙන්වා දුනි. 2009 වසරේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඉක්මන් සංවර්ධනයක් සඳහා විදේශ ආධාර අවශ්‍ය වූ අවස්ථාවේ මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජන සිදු කිරීමට චීනය ඉදිරියට පැමිණි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය. ත්‍රස්තවාදය නිසා ආර්ථිකය පරිහානියට ගියා. ඉක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීනය ඉදිරියට පැමිණියා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙනුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සබඳතාව විග්‍රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස. ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි යනුවෙන් ජනාධිපතිවරයා පැහැදිලි කළේය. චීනයේ මූල්‍යාධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම ණය උගුලක සිරවීමක් ලෙස ඇතැම් පාර්ශව හැඳින්වුවද. හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපතිවරයා පෙන්වා දුනි. පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට බදු දුන් නමුත් එය භාවිත කරන්නේ වාණිජ අරමුණු සඳහා පමණක් යයි ජනාධිපතිවරයා කියා සිටියේය. සිය අදහස් පළ කළ නව තානාපතිවරු සිව් දෙනාම කොවිඩ්-19 වසංගතය සාර්ථක ලෙස පාලනය කර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කළහ. ශ්‍රී ලංකාව අතිශය සුරක්ෂිත රටක් කොරියානු ජනරේ තානාපති ජොන් උන්ජින් මහතා පැවසීය.
කුවේට් උවදුර ජයගත් ශ්‍රී ලංකාවට තානාපති ධූරයක් ගෙන පැමිණීමට ලැබීම ගැන ජර්මානු තානාපති හොල්ගර් ලෝතාර් මහතා සතුට පළ කළේය. අපි ශ්‍රී ලංකාවට පැමිණියේ ඔබට දේශන පවත්වන්නට නොවේ. අපට කළ හැකි උපකාරයක් කරන්නට. කළ යුතු දේ තෝරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් බව අපට විශ්වාසයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා සපුරා ගැනීමට කළ හැකි දේ කරන්නට අපි සූදානම් යනුවෙන් ජර්මානු තානාපති හා ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් කර්ග්ලර් යන දෙදෙනාම සඳහන් කළහ. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2015 දී ශ්‍රී ලංකාවේ කළ චාරිකාවට තමාද එක්ව සිටි බව කී බ්‍රයන් උදැයිවේ හිමිපාණෝ ජනාධිපතිවරයා ලැබී ඇති විශාල ජනවරම පිළිබඳව වත්මන් පාප් වහන්සේගේ සුබ පැතුමක් කළහ. බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය යුවලක් අත්අඩංගුවට. කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු බැලීමට ගිය යුවලක් බන්ධනාගාර බුද්ධි අංශය විසින් හෙරොයින් පැකට් 8ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිසියට බාර දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දෙවනි පාසල් වාර නිවාඩුව ඇරඹෙන දිනය. රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් 9 වන සිකුරාදායි අවසන් වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දෙවනි පාසල් වාර නිවාඩුව එදින සිට ඇරඹෙන බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කරයි. 2020 වර්ෂයේ දෙවැනි පාසල් වාරය සඳහා නැවත සියලු පාසල් 2020 නොවැම්බර් මාස 9 වන සඳුදා දින සිට ආරම්භ කෙරේ. අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බවට පුද්ගලයින් රවටා කළ ජාවාරමක්. අධිකරණ අමාත්‍ය අනිහි විවිධ රැකියා ලබා දෙන පවසමින් මුදල් ලබා ගනිමින් පුද්ගලයින් රවටා සිදු කරන ලද ජාවාරම් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. තරුණ තරුණියන් විශාල පිරිසක් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපිපත්වීම් ලිපි සමගින් අධිකරණ අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී එම ජාවාරම පිළිබඳ අනාවරණය වී ඇත. අද 30 සහ මීට පෙර දින කිහිපයකදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඔවුන් පැමිණ තිබූ බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඔවුන් අම්පාර, මීගමුව, දම්කොටුව, ගල්කිස්ස ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති අතර සම්මුඛ පරීක්ෂණ ලිපි ව්‍යාජ බවට ඔවුන් දැනගනු ලබන්නේද අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදීය. ඔවුන්ගෙන් රුපියල් 17,500 සිට රුපියල් 1,85,000 දක්වා මුදල් ලබාගෙන තිබූ අතර මුදල් ලබා දී තිබූ බවට වූ බැංකු රිසිට්පත්ද ඔවුන් සතුව තිබුණු බව අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම පුද්ගලයා සමන්ත යන නමින් පෙනී සිට ඇති අතර ඔහු සමග මෙම පුද්ගලයන් දුරකථන ඔස්සේ සම්බන්ධ වී මුදල් ලබා දී තිබේ. තරුණ තරුණියන් 45 දෙනෙකු පමණ මේ වන විට ඔහුට මුදල් ලබා දී ඇතැයිද අමාත්‍යාංශය සඳහන් කරයි. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇත. කොවිඩ් ආසාදිතයින් 5ක්. මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද 30 සවස 3 වන විට තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඕමානයේ සිට පැමිණි සිව් දෙනෙක් හා එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි අයෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3379ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව ආසාදිතයින් 136 දෙනෙකු මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි. මේ අතර ගත වූ පැය 24 තුළ කිසිදු ආසාදිතයෙකු පූර්ණ සුවය ලබා නොමැති අතර මේ වන විට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3230ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. රන්දෙනිගල රක්ෂිතයේ ගින්නක් ගින්න නිවීමට ගුවන් හමුදා සහාය. රන්දෙනිගල ජලාශය ආසන්නයේ කීර්ති බණ්ඩාරපුර ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශයක ගින්නක් හටගෙන තිබේ. ගින්න ඊයේ 29 රාත්‍රියේ හටගෙන ඇති අතර ගින්න මැඩ පැවැත්වීමට මේ වන විට ගුවන් හමුදාවේ සහාය ලබාගෙන තිබේ. ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර යානාවක් මේ සඳහා යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. අපදා කළමනාකරන මධ්‍යස්ථානය මගින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමක් අනුව ගින්න නිවීමට හෙලිකොප්ටර යානයක් යොදවා ඇත. බම්බි බකට ආධාරයෙන් ගින්න ඇති වූ ස්ථානයට ඉහළින් මේ වන විට ගුවන් හමුදාව ජලය හෙළීමට කටයුතු කරමින් සිටී. කටානේ කෝටි 3ක කොල්ලයක්. කටාන අක්කර 5 ප්‍රදේශයේදී රුපියල් කෝටි 3කට අධික මුදලක් කොල්ලා කා තිබේ. ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණි 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් කොල්ලකෑම සිදු කර ඇති බව පොලිසිය පැවසුවේය. කොල්ලකරුවන් විසින් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් මුදල් කොල්ලකෑම සිදු කර තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කටාන පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. සජිත්ගේ ජනහමුවට ගල් ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලානේ පැවති ජනහමුවකට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ 29 විපක්ෂ නායකවරයා ජනහමුව අමතමින් සිටින අවස්ථාවේදී වේදිකාව දෙසට එලෙස ප්‍රහාරය එල්ල වී තිබුණි. පොලිසිය පැවසුවේ එම පුද්ගලයින් දෙදෙනා බීමත්ව සිට ඇති බවය. ඊයේ 29 රාත්‍රී 9:45ට පමණ ගල්කිස්ස බංගලාව පාරේ නිවාස සංකීර්ණයක එම ජනහමුව පවත්වා තිබේ. එහිදී කිසියම් පිරිසක් හෝ කිහිප දෙනෙක් විසින් එම ස්ථානයට ගල් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණි. එම ගල් ප්‍රහාරවලින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භීය. ඒ අනුව ගල් ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයෙක් අද 30 අලුයම අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස රෂ්ඨමත්ත ප්‍රදේශයේදීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අද උදෑසන ගල්කිස්ස පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21ක් 40ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වෙබ් මාධ්‍යවේදියාට අප අධිකරණ කටයුතු වලට බාධා වන ආකාරයේ පුවතක් පළ කළේ යයි අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංගද අල්විස් සැප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා නියෝග කර තිබේ. එහි අනුව සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටද ඔහුට නියෝග කළේය. පරීක්ෂණ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙසත් එසේ බාධා සිදු කරන බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් දැනට නියම කර ඇති ඇපය අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට අවවාද කර සිටියේය. අනතුරුව පැමිණිල්ල ඔක්තෝබර් 29 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය වෙත වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. අධිකරණ කටයුතු වලට බාධා වන ආකාරයේ පුවතක් පළ කළේය. ඉකුත් පළමු වනදා අත්අඩංගුවට ගත් මෙම සැකකරු පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. වන අලි පහර දීමකින් කාන්තාවක් මරුත. මැදිරිගිරිය දර්ශනපුර ප්‍රදේශයේ දීවන අලි පහර දීමකින් කාන්තාවක් මියගොස් තිබේ. එලෙස මියගොස් දර්ශනපුර ප්‍රදේශයේ ඇත්තේ පදිංචිව සිටි වයස අවුරුදු 72 හැවිරිදි කාන්තාවකි. අද 30 අලුයම 1.0ට පමණ මෙම වනලි පහර දීම සිදුව ඇති බව වාර්තා වේ. දියණියගේ නිවසසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිට තම නිවස වෙත යමින් සිටියදී එම කාන්තාව වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. මියගිය කාන්තාවගේ මෘත ශරීරය මැදිරිගිරිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සංචාරක හෝටල් සඳහා විදුලි බිල ගෙවීමට සහනයක්. COVID-19 අන් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු හෝටල් හා වාසස්ථාන වලට විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක් ලබා දෙන චක්‍රලේඛය නිකුත් වී ඇත. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට මෙම වසරක සහන කාලය ලබා දෙනු ඇති. සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා 2020 මාර්තු 1 වෙනිදා සිට අගෝස්තු 31 වන දින දක්වා සමුච්චිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මාස 01 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12කින් ගෙවීමට අවස්ථාව සලසා තිබේ. එම කාලය තුල විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසද විදුලි බල මණ්ඩලය සිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී ඇත. ඊට අදාළ උපදෙස් විදුලි බල මණ්ඩලය මගින් සියලුම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී තිබේ. COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන ඇත. මීට අදාළ කැබිනට් පත්‍රිකාව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමිව තිබිණි. මහරගමින් හෙරොයින් කිලෝ 1ක්. මහරගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 100ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මහරගම පොලිසියට ලද තොරතුරක් මත අපේක්ෂා රෝහල අසල සිදු කළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 100ක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව මහරගම පොලිසිය සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය ඊයේ හමු වූ ආසාදිතයින් 11 දෙනාද සමගින් මෙරටදී මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3374 දක්වා ඉහළ ගොස් තිබේ. විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ 29 දිනය තුළ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය. ඕමාන්හි සිට පැමිණි 07 දෙනෙකු ජර්මනිය, ලෙබනනය, කටාර් සහ එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු බැගින් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. මෙරට තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 131 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර විදේශ රටවල් 3ක සිට ශ්‍රී ලාංකිකයින් 339 දෙනෙකු අද 30 අලුයම දිවයිනට පැමිණ තිබේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 287 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය. එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 47 දෙනෙකු සහ ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකුද කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ නැවත මෙරටට පැමිණ තිබේ. මේ අතර අද දින විදේශගතව සිටි 342ක් මෙරටට පැමිණ ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. දුබායි සිට පුද්ගලයින් 47ක්, දෝහා සිට 30 දෙනෙක්, ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 287ක් හා ඉන්දියාවේ සිට පුද්ගලයින් 5 දෙනෙක් මෙලෙස දිවයිනට පැමිණ තිබේ. ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 343ක් අද දිනේ නිවෙස් වෙත පිටව යාමට නියමිතය. මේ අතර අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 74ක පුද්ගලයින් 7132ක් නිරෝධායනය වෙමින් සිටී. ඊයේ දිනය තුල PCR පරීක්ෂණ 1600ක් සිදු කර ඇති අතර මෙරට සිදු කර ඇති සමස්ත පරීක්ෂණ ගණන 2,85,457කි. රත්මලානේ අංජුගේ ගෝලයෙක් අත්අඩංගුවට. ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය පොළ අසලදී හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ 29 පස්වරු 2:30ට පමණ විශේෂ කාර්ය බළකාය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකින් පසුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී හෙරොයින් ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 520ක් සමග රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් පුද්ගලයා විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන රත්මලානේ අංජු නැමැත්තගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරනු ලබන ගෝලයෙක් බවට අනාවරණය වී තිබේ. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලිසියට බාර දී තිබේ. තැපෑලේ වාර්ෂික පාඩුව බිලියන 6ක්. ශ්‍රී ලංකා තැපෑලට තම සේවා වපසරිය හඳුනාගතහොත් ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විට හැකි බව ජනාධිපති ගෝඨබය රාජපක්ෂ මහතා පවසයි. තැපෑල සතු විශාල සම්පත් ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණයෙන් එම ඉලක්කය වෙත පහසුවෙන් ළඟාවිය හැකි බව තැපෑල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ පැවති සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කළේය. වාර්ෂිකව තැපෑල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 0.6ක පාඩුවක් ලබන බව එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ. මේ අතර ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමටත් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමටත් එහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. හඩ කවන ලද විදේශ ටෙලිනාට්‍ය විකාශනයේදී අය කෙරෙන බදු නැවත සක්‍රිය කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. 5000 නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට. ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු උඩුදුම්බර නිසාරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. උඩුදුම්බර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය. එහිදී සැකකරු සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 39ක් සහ මුද්‍රණය සඳහා උපයෝගී කර ගන්නා තාක්ෂණික උපකරණ කිහිපයක් පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි. පළාත් කිහිපයකට වැසි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප. 2.0 අන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දන්වා ඇත. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි. 50ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැක. දිවයින හරහා විශේෂයෙන්ම උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බැයුම් ප්‍රදේශවලත් විටින් විට හමන මි. 40 සිට 50 පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.